අයිබෝවන් ජයග්‍රාහී සුබ දිනයක් සුව දිනයක් ප්‍රාර්ථනා කරන ඔබට අද 2021 පෙබරවාරි මාසේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා දිනය අපි සූදානම් ජාතික පුවත්පත්වල තොරතුරු විමසා බලන්න දවසේ පුවත්පත් තොරතුරු තුල අයිබෝවන් සුබ දවසක් සමගින් මේ වන විට කොරෝනා වෛරසය ලංකාව තුල නව ප්‍රභේද හඳුනා ගනිමින් ඒ වගේම ලෝකයේ තිබෙන නව ප්‍රභේද ලංකාවෙන් හමුවීමත් එක්ක විවිධ ආකාරයේ සාකච්ඡා මට්ටමින් මේ රටේ ඉදිරි ක්‍රියාවලිය සිදුවන්නේ කොයි විදිහටද ඒ වගේම මේ නීතිමය රාමු වෙනස් වෙන්නේ මොන විදිහටද ආදී කාරණා පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ අතර වාරයේදී අපිට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙනවා නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන්. ඊයේ දවසේදී ලංකාවෙන් වාර්තා වුණු වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණා කොරෝනා සමගින්ම. මේ සියලු දේ අද පුවත්පත්වල තොරතුරු විදිහට අන්තර්ගත වෙනවා. අපි සූදානම් කොරෝනා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් දවසේ පුවත් තොරතුරු ආරම්භ කරන්න. ඇස්ට්‍රසෙනිකා වලටත් ඔරොත්තු නොදෙන දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයට ඇතුළු වෙයි. මේ මවබිමයි ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කරන්නේ. දැන් බ්‍රිතාන්‍යයට දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය ඇතුළු වෙනවා. මේක ඇස්ට්‍රසෙනිකා එන්නතටත් ඔරොත්තු දෙන්නේ නැති බව තමයි වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ සහ වෛද්‍ය අංශ පවසන්නේ. එතකොට ඇස්ට්‍රසෙනිකා එන්නත තමයි ලංකාවේ දැනට භාවිත කරන එන්නත බවට පත් වෙලා තියෙන්නේ. ලංකාව පුරාම අපට ඉන්දියාවෙන් ලැබුණු එන්නත් සමගින් ලංකාව බ්‍රිතාන්‍යයට යලි දොරටු වරි. බ්‍රිතාන්‍යයට මේ වෙද්දී දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය එනවා. ඒ අතර අපි බ්‍රිතාන්‍යයේ ඉන්න අයට ලංකාවට එන්න දොරාරිනවා. බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට සංචාරක ගුවන් ගමන් තහනම වහාම ඉවතට කියලා තමයි මවබිම තොරතුරු වාර්තා කරන්නේ ප්‍රධාන ශීර්ෂයක් සහිතව. ඒ අතර මේ වෙද්දී මේ කොවැක්ස් එන්නත කී දෙනෙකුට දීලා තියෙනවද ඒ වගේම කී දෙනෙකුට දෙන්න බලාපොරොත්තු වෙනවද කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කරනවා. මේ දිනවල වැඩ බලන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් දියුරුම් දී සිටින චන ජයසුමන මහත්මයා කොවැක්ස් එන්නත 2,64,000කට මේ මාස 2,64,000ක් මේ මාස අගදී ලංකාවට ගෙනෙන බව තමයි ඔහු සඳහන් කරනු ලබන්නේ. කොවැක්ස් එන්නත 2,64,000ක් මේ මාස අගදී ලංකාවට. දැන් මේ පැමිණෙන එන්නත් මේ හැම එකමත් එක්ක අපි බලාපොරොත්තු වෙන්න අවශ්‍යතාවය තියෙන අපේ රටට යලි පෙර පුරුදු විදිහටම අපිට සමීපව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දැනට නැතර වී තිබෙන යම් යම් ශේෂ්ඨ යලි ආරම්භ කරන්නට හැකියාව ලැබෙනවා නම් මේක බොහොම හොඳ දෙයක්. ළඟ ළඟ එන අප්‍රේල් මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපට පෙර පුරුදු විදිහටම සමරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක කොතරම් හොඳ දෙයක්ද. පාසල් යලි ආරම්භ කරලා කාර්යාල සාමාන්‍ය පරිදි කටයුතු කරන්න පුළුවන් නම් මේ හැම දෙයකටම යන්න පුළුවන්කම තියෙන්නේ. එන්නත විදගත්ත පමණින් මෙතනට යන්න බැරි බව තමයි සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් කටයුතු කරන අංශ පවසන්නේ. ඒ නිසා අපි අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිම වැඩපිළිවෙල සකස් කරගත යුතුයි. මීටරයේ පරතරය තබාගෙන මුඛාවරණ පැළඳගෙන නිසියාකාරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් නිතරම දෑත් සෝදමින් මේ ආදී සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් වලට අනුගත වෙනවා වගේම සෞඛ්‍ය නීති රීති රෙගුලාසි සුරැකීමක් අපේ යුතුයකමක් සහ වගකීමක් බවට පත් වෙනවා. හැබැයි මේ යුතුයකම වගකීම ඉටු නොකිරීම මත ඇති වී තිබෙන අර්බුදයක් පිළිබඳව තමයි මේ වාර්තා කරන්නේ දිවයින පුවත්පත. පැල්මඩුල්ලේ සාද 2ක 22ක් පොසිටිව් 747ක් ඊයේ සුවය ලැබිති. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 71,176ට නගී. පැල්මඩුල්ලේ සාද 2ක් ඒ සාද දෙකේ හිටිය 22ක් පොසිටිව් වෙලා තියෙනවා. සෞඛ්‍ය නීති රීති හරි විදිහට අනුගමනය කරනවා නම් මෙවැනි දෑ වාර්තා කිරීමට අපිට නැති වෙවි. ඒ අතර දැන් කාටද මේ කොවිඩ් එන්නත මුලින් ලබා දෙන්නේ? ඒ කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතිකා නිර්මාණය වෙන්නට පටන් ගත්තා. සමාජ මාධ්‍ය ජාල විවිධ නිර්මාණ එළි දක්වන්න විවිධ අදහස් පළ කරන්න පටන් ගත්තා. සමාජ මාධ්‍ය ජාල භාවිත කරන උදවිය. ඒකට හේතු වුණේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු මන්ත්‍රීවරු 225 දෙනාට මේ කොවිඩ් එන්නත ලබා දෙන්නට කටයුතු සූදානම් කිරීමත් එක්ක. හැබැයි මේ අතර වාරයේදී යම් යම් දේශපාලන පක්ෂවල නායකයන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු සඳහන් කරන්නේ සාමාන්‍ය ජනතාව විදගත්තට පස්සේ අපි විදගන්න ලෑස්ති. එතකම් මටනං එන්නත එපා කියලා කියන ඇමතිවරුත් අපි ඊයේ රූපවාහිනී වල දැක්කා. හැබැයි ඒ අතර සමගි ජන බලවේගයේ චෝදනාවක් කරනවා ඇමති පවුල්වලට එන්නත හොරෙන් දෙනවා කියලා. මෙරට ආනයනය කර ඇති කොවිඩ් එන්නත් කැබිනට් ඇමතිවරුන්ගේ පවුල්වල සමාජිකයින්ටද හොර රහසේ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ චෝදනා කරයි.
ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කළ බව තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර දැන් වෛද්‍යවරුන්ටත් එන්නත් ලබා දෙනවනේ. වෛද්‍යවරුන්ට එන්නත් ලබා දෙද්දී දේශීය වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ඇහෙන කාරණාවක් තමයි මේ අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ආයුර්වේදයට කොවිඩ් කජු වගේ අපට එන්නත එපා දේශීය වෛද්‍ය සංගමය කියයි. දැන් දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වෙන කාරණා පිළිබඳව අපි ඉතාම ඉහළින් අගය කරනවා. අනිවාර්යයෙන්ම මේ ආයුර්වේදයට කොවිඩ් කජු වගේ නම් එන්නත දේශීය වෛද්‍යවරුන් ලබාගන්නෙත් නැත්නම් මේ ආයුර්වේද වෛද්‍ය සංගමය සඳහන් කරන විදිහට එහෙමනම් ඔවුන් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ඒ දේශීය දේවල් මේ රටේ ජනතාවටත් අනුගත කරන්න කියන කාරුණික ඉල්ලීම අපි කරනවා. මොකද අපි දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලොකු විශ්වාසයක් තබාගෙන තිබෙන රටක්. ආයුර්වේද වෛද්‍යවරුන් අති බහුතරයක් කොවිඩ් එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇතයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ලේකම් වෛද්‍ය ඉන්දිකරුවන් සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කර ඇති නමුත් ආයුර්වේද වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ එන්නතට වඩා ආයුර්වේද ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනගාගත හැකි බවට විශ්වාසයක් පවතින බව. එහෙමනම් ඒ විශ්වාසය අපේ රටේ ජනතාව තුළත් ඇති කරලා ඒ දේවල් ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. අපි දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබේ ඒ ක්‍රමවේදයක් තිබෙනවා නම් මේ දේවල් අපි මීට පෙර ආතුවත් කොවිඩ් මර්ධනය කරන කාර්යභාරදී දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් අති විශාල කාර්යභාරයක් කරා. අපිට මතකයි ලබා දුන්නු කසාය ඒ වගේ දේවල් එක්ක අපිට යම් තාක් දුරකට මේ දේවල් පාලනය කරගන්න පුළුවන් වුණා. දැඩි විශ්වාසයකින් කියනවා නම් අපිට කොවිඩ් එන්නත් එපා කියලා ඒ දේවල් අපිට එන්නතට වඩා ඔබ කියන දේ තුල විශ්වාසයක් තබාගත හැකි දේශීය දේවල් පිළිබඳව. එහෙමනම් ඒ දේවල් වලට වැඩි ඉඩකඩක් ජනතාවට ලබා දෙන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්නේ කතානායකවරයාත් කොවිෂීල්ඩ් එන්නත ලබාගත් බව තමයි වාර්තා කරන්නේ. මේ දිවයින පුවත්පත කොවිෂීල්ඩ් එන්නත කතානායකවරයාටත් විතිබෙන කතානායකත් කොවිෂීල්ඩ් විදගනි TNA හමුදා රෝහලට එන්න බෑ කියයි. ඒ අතර TNA පක්ෂය කරන ප්‍රකාශය ඔවුන් හමුදා රෝහලට එන්න බෑ කියනවා මේ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා. එමනම් ඔවුන්ට කොතනද යන්න පුළුවන් වෙන්නේ, කොහොමද කොවිඩ් එන්නත විදගන්නේ? මොකද හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම කොවිඩ් එන්නත ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ හමුදා රෝහලේ ඉඳලා. කොළඹ නව කොරෝනා තත්ත්වය පිළිබඳව මේ ලංකාදීපේ වාර්තාව. කොළඹ නව කොරෝනා අවදානම වැඩිවෙයි දැනට තිදෙනෙකු හමු වී තිබෙන බව තමයි වාර්තා කරන්නේ. මේ නව ප්‍රභේදය දැන් කොළඹටත් පැමිණ තිබෙනවා. කොළඹින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අපි යනවා අද පුවත්පතට අවධානය යොමු කරන්න. දෙවැනි රැල්ල මේ වන විට සිටින ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳවයි මේ අද පුවත්පත වාර්තා කරන්නේ. දෙවැනි රැල්ලේ රෝගීන් 73,870ක්, සමස්ත කොවිඩ්-19 රෝගීන් 77,897ක් දක්වා ඉහළට, මරණ සංඛ්‍යාව 422ක්, සමස්ත සුව වූ ගණන 71,176ක්. දෙවෙනි කොවිඩ්-19 රැල්ල සැලකීමේදී ඊයේ දිනේදී රෝගීන් 713ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව එම පොකුර තුළින් වාර්තා වන සමස්ත රෝගීන් ප්‍රමාණය 73,870කි. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 රෝගීන් ප්‍රමාණය 77,897ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ්-19 මරණ 422ක් ඊයේ දිනේ වන විට වාර්තා වී තිබෙන අතර සුවය ලැබූ සමස්ත ප්‍රමාණය 71,176ක් බව තමයි අද තොරතුරු වාර්තා කරන්නේ තියෙන තත්ත්වය පිළිබඳව මේ වන විට දෙවැනි රැල්ලේ. අපි දිවයිනට අවධානය යොමු කරනවා. මැයි මාසයේ වන විට රටේ සියලු පුරවැසියන්ට මේ කොවිඩ් එන්නත ලබා දීමට සූදානම් බව තමයි කෙහෙලිය රමුක්කැල්ල අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා මැයි වන විට රටේ සියලු පුරවැසියන්ට කොවිඩ් එන්නත දෙනවා ඇමති කෙහෙලිය කියයි කියා දිවයිනෙන් තොරතුරු වාර්තා කරනවා. අපි අද පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයට අවධානය යොමු කරන්නේ දැන් සාමාන්‍යයෙන් ගිණුමකට මුදල් වැටුණාම ඒක පුවතක් බවට පත්වෙන තරමට වෙන්නේ ඒ පුවතක් තරමට පත්වෙන තරමට මුදලක් වැටුණාම මේ කාගේ ගිණුමකටද මේ විදිහට මුදල් ලැබුණේ? මේක පුවතක් වුණේ මොන විදිහටද? රුපියල් ට්‍රිලියනයක් ගිණුමකට ඇවිත් ගිණුම් හිමියා පැහැරගෙන යාමට තැත් කළයි 6ක් අල්ලයි. වවුනියාව කුමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ බැංකු ගිණුමකට බැර වූයේයයි කියන රුපියල් ට්‍රිලියනයක මුදලක් ලබා ගැනීමට උත්සාහ දරූ බව සැක කරන 6 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවට වවුනියාව පොලිසිය පවසයි. අදාළ ගිණුම හිමිකරු වවුනියාව කුමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි සිය නිවසේ සිටියේදී ඊයේ අලුයම සුකොබ්බෝගී වාහනවලින් පැමිණි පිරිසක් ඔහුව රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර අනතුරුව සැකකරු පුවන්සකුලම් පොලිසියට යෑමෙන් පසු
පුවර්සන් කුලම් පොලිසිය සහ වවුනියා පොලිසිය ප්‍රධානත්වයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. වවුනියාවේ සිටි නායකගේ ගිණුමට රුපියල් ට්‍රිලියනයක් බැරුව බව පවසා එම මුදල ලබා ගැනීමට ගිණුම් හිමියා පැහැර ගැනීමට උත්සාහ දරලා ගිණුමට මුදල් ලැබුණු හැටි නොදන්නා බව ගිණුම් හිමියා කියයි. ගිණුමේ හිමිකරු මීට පෙර මාසයකට ආසන්න කාලයක් මහනුවර රඳවාගෙන ඉඳලා ගිණුමේ ඇති මුදල නිවැරදිව දන්නේ මහ බැංකුවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයත් අද පුවත්පත ඔබට දක්වනවා. මේ සම්බන්ධයෙන්ම දිවයිනත් ප්‍රධාන ශීර්ෂය ගොඩනගනවා කෝටි ලක්ෂයක පළහිලව්වක් වටරැක ප්‍රධාන ජේල ඇතුළු 6ක් රිමාන්ඩ් CIDN විමර්ශනයක්. දැන් account එක එහෙම නැත්නම් ගිණුම අයිති කෙනා දන්නේ නැහැ තමන්ට මේ ගිණුමට මුදල් ලැබුණේ කොහෙන්ද කියලා. හැබැයි මෙහෙම ගිණුමකට වවුනියාවේ කෙනෙකුට මුදල් ලැබිලා තියෙනවා කියන්න වටරක ඉන්න ජේලර් දන්නවා. එතකොට දැන් මේ දේවල් පිළිබඳව හොයා බලන්න වෙනවා. ඒ අතර මහ බැංකුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනවා එවැනි මුදලක් නැති බවත්. තරුණයෙකු පැහැරගෙන ගොස් ඔහුගේ බැංකු ගිණුමට විදේශ රටකින් ලැබී තිබූ රුපියල් කෝටි ලක්ෂයක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමට තැත් කළ වටරැක බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා හා කාන්තාවක ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබෙන බවයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. අපි විරාමයකින් පස්සේ තවත් පුවත්පත්වල තොරතුරු ඔබට කියන්න. යලියෝ බායිබෝ අස්බෝ දවසක් දවසේ පතරත් එක්ක අපි ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂයට අවධානය යොමු කරන්නේ. බෝම්බ 148ක් අධිබල පුපුරුම් ද්‍රව්‍ය කිලෝ 24ක් වවුනියාවේ නල්ලයි. වවුනියාව නෙදුන්කර්ණි සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගල නාශක බිම්බෝම්බ 148ක් සහ අධිබලති පුපුරුම් ද්‍රව්‍ය කිලෝ 24ක් සැකකරුවෙකුද සමග ඊයේ සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම බිම්බෝම්බ 148න් 22ක් සක්‍රීය තත්ත්වයේ තිබෙන බවද පොලිසිය පවසයි. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකකුත් සෙට්ටු කොළමින් හමුවෙයි. අල්ලාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවල ඡායාරූපයක් සහිතවයි ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම අගරදගුරුතුමන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මාධ්‍යයට අදහස් දක්වමින් කරන ලද ප්‍රකාශයක් අද ලංකාදීපය උපුටා දක්වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ බොහෝ ප්‍රශ්නකාරී. එය දෙවියන් වහන්සේගේ උසාවියට බහර කර යාඥා කරන්න කියන ඉල්ලීම උන්වහන්සේ කරනවා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒ අතර අද පුවත්පත වාර්තා කරනවා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලෙස හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිපති පොලිස්පතිට දන්වයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිද්ධියට අදාළවයි ඔහු අත්අඩංගුවට පත්වන්නේ. කතෝලික පල්ලි සහ තරු දේවස්ථාන තරු විශ්වාස කරන මේක තරු හෝටල් විහිතුයි කියලා තරු දේවස්ථාන කියලා තිබ්බට කතෝලික පල්ලි සහ තරු දේවස්ථාන ඉලක්ක කරගනිමින් පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාබ් හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා ඊයේ පොලිස්පතිවරයාට නියම කළ බවයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන ඉදිරි කාරණා පිළිබඳව ඒවා ඒ වාර්තාව එළිදක්වන්න සූදානම්. මේ වගේම වාර්තාවේ පිටපතක් කාදිනල්තුමන්ට ලබා දෙන්නට සූදානම් බව තමයි පහුගිය දිනක පුවත්පත්වල වාර්තා වෙ තිබුණේ. GL පීරිස් අමාත්‍යවරයා සඳහන් කරන ලද කාරණාවක්. ඒ වගේම අමාත්‍ය සරත් වීරසේකර මහතාත් සඳහන් කළා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට සහ චෝදනා එල්ල වී තිබෙන උදවියට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අධිකරණීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනුත් සඳහන් කරා නිදහස් දින උල්ලේදී මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා අදාළ දඬුවම් දීමට කටයුතු කරන බව. මේ හැම එකමත් එක්ක තමයි අද පුවත්පත්වල මේ තොරතුරු වාර්තා වෙන්නේ. ඉදිරියට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රජයේ පැත්තෙන් සූදානමක් තිබෙන බව තමයි පහුගිය දිනවල අමාත්‍යවරුන්ගේ සහ ජනාධිපතිතුමන්ගේ කතාවලින් අපට වැටහුණේ. අපි දිනමිනට අවධානය යොමු කරනවා ඉන්දියාවට දීලා තිබ්බ තෙල් ටැංකි ටික යලි ලබා ගන්නට පුළුවන්කම තියෙන බව තමයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ. ඒක දිනමින ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කරනවා. ඉන්දියාවට දී තිබූ තෙල් ටැංකි යලි ශ්‍රී ලංකාවට ඉන්දිය මහ කොමසාරිස් එකඟ වෙයි. වසර 80කින් ප්‍රයෝජන ගෙන නැහැ. වසර 80ක් තිස්සේ තිබ්බ තෙල් ටැංකි ටිකකින් ප්‍රයෝජනයක් ගෙන නැත්තම් මේ වෙද්දී යකඩ විතරද දන්නේ නැහැ තියෙන්නේ. මොකද මේ දේවල් යලි ප්‍රතිසංස්කරණය කළ හරි විදිහට භාවිත කරන්න අවශ්‍යතාවය දෙනවා. කොහොම වෙතත් අවුරුදු 80 ගානකින් ප්‍රයෝජනයට ගත්තේ නැති ඒ වගේ ඉන්දියාවට අයිති වෙලා තිබ්බ දෙයක් යලි සමාවෙන් යලි අපට ලබා ගැනීමට පුළුවන් වීමත් ජයග්‍රහණයක්. IOC සමග එක්ව සංවර්ධනයට පියවර. ශ්‍රීකුණාමලයේ තෙල් ටැංකි යලි මෙරටට දීමට ඉන්දිය මහ කොමසාරිස්වරයා සමග කළ සාකච්ඡාවේදී එකඟතාව පළ කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා ඊයේ ප්‍රකාශ කළේය. එම නිසා
සහ ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකිය නොදුරු දිනකදීම අපසතු වන බව හිතම පැවසීය. මහවත්ත බ්ලූමන්හලි වෙසෙන ජනතාවට නව නිවාස දීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව කණිජ තෙල් තොග්ගබඩ පරියන්ත භූමියේදී පැවති අවස්ථාවේදී තමයි අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. අපි මව්බිමට අවධානය යොමු කරනවා. මව්බිම වාර්තා කරනවා ඒත් උදය ගම්මන්පිල මහත්මයා කරන ලද ප්‍රකාශයම ශ්‍රීමලයේ තෙල් ටැංකි ලංකාවට දෙන්න ඉන්දියාව එකඟ වුණා. දෙරටටම ප්‍රතිලාභත් වෙන පරිදි ක්‍රියා කරනවා. ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය කරන ලද ප්‍රකාශයත් මව්බිම උපුටා දක්වනවා. ඒ අතර නලින්ද ජයතිස්ස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන තෙල් ටැංකි 99 ඉන්දීය හවුල් සමාගමකට දෙන්නටයි හදන්නේ. දැන් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයත් කියනවා දෙරටටම ප්‍රතිලාභ ලැබෙන විදිහටයි මේක කරන්න කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේක 99ම ඉන්දිය හවුල් සමාගමකට දෙන්න සූදානම් බව. සජබ පැත්තෙන් ඇහෙන්න විපක්ෂයේ පැත්තෙන් 37 නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා IOC සමාගම හා එක්වී සංවර්ධනය කරන බව කීම විහිළුවක් කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. එකිනෙකට පරස්පර කාරණා කොහොම වෙතත් ඉන්දියාවට පවණක්ම අයිති වෙලා තිබ්බ දෙයක් යලි අපි ලබාගෙන සමගාමීව හෝ සංවර්ධන කටයුතු කරනවා නම් ඒක යම්තාක් දුරකට 100%ක් ඔවුන්ට අයිති වීමට වඩා සතුටු විය හැකි කාරණාවක් කියන එකයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේක යම් විදිහකින් අපට සමගාමීව කටයුතු කරන්න පුළුවන් නම් මේ ඉන්දිය කොමසාරිස් කාර්යාලය කියන විදිහට දෙරටටම ප්‍රතිලාභ අත්වේවි. අපි යනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන්න. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ චීනයට ලබා දීමත් එක්ක. හම්බන්තොට වරායේ ආරක්ෂාව ගැන චීනයෙන් ප්‍රකාශයක්. හම්බන්තොට වරායේ ආරක්ෂාව මුළුමනින්ම ශ්‍රී ලංකා රජය සතු බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි අරුණටම අවධානය යොමු කරනවා උතුරේ විදුලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබෙනවා. මේ විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේත් චීනය හරහා. මේ හැම එකමත් එක්ක ඩලස් අලහප්පුර අමාත්‍යවරයා කියන ප්‍රකාශය උතුරේ විදුලි ව්‍යාපෘති ගැන අවසන් තීරණයක් ගෙන නැහැ. උතුරු මුහුදේ දූපත් 3ක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්ය බල විදුලි ව්‍යාපෘතිය චීන සමාගමකට ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම අරුණට පැවසිය කියලා අරුණ ප්‍රධාන ශීර්ෂයක් යටතේ තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි දිනමිනට අවධානය යොමු කරනවා. දැන් චීනය සම්බන්ධයෙන් ඔය හැම එකම වාර්තා වෙද්දී ඉන්දියාව පැත්තෙන් ඔය විදිහට කියද්දී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරුනායක කුමාරතුංග මහත්මිය කරන ප්‍රකාශය දිවි පරදුවට තබා හැදූ රට චීනයේ කොලනියක් කරලා කියලා ඇය චෝදනා කරනවා හිටපු ජනාධිපතිවරිය. අපි යනවා දිනමින පුවත්පතටම අභියෝග අවධානය යොමු කරනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න කියා අතිගරු ජනාධිපතිතුමන් සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පිරිස් වලින් ඉල්ලීමක් කරනවා. සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බවින් අභියෝග ජයගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට දැනුම් දී තිබෙන බව තමයි දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ අතර අපි අවධානය යොමු කරනවා ලංකාදීපයට ඊයේ දවසේදී කසල කළමනාකරණය කරමින් ඒ කසලවලට කරන්න දෙයක් නැතිව තිබුණු රටට කොළඹට විශේෂයෙන්ම ඔන්න කසලවලින් විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ඊයේ දවසේ ඉඳලා කසල දහන විදුලි බලාගාරයේ විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා තමයි කටයුත්තට සහභාගී වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා. කෙරවලපිටියේ ඉදිකළ මෙරට පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ විවෘත කෙරිණි. විවෘත කෙරුණු නව බලාගාරය විශාල ඡායාරූපයේත් එහිදී අග්‍රාමාත්‍යවරයා සමරු පළකය නිරාවරණය කරමින් විදුලි බලාගාරය විවෘත කළ අයුරු කුඩා ඡායාරූපයේත් දැක්වේ. ඡායාරූප සහිතවයි ලංකාදීපයේ මේ තොරතුරු වාර්තා කරන්නේ. විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරුන් වන සීබී රත්නායක මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක ආචාර්ය නාලක ගොඩහේවා ඒඩ්කන් ස්පෙන්සි සභාපති හැරි ජයවර්ධන මහතුරු සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියද මේ අවස්ථාවට එක් වී තිබෙනවා. ඔවුනුත් මේ ඡායාරූපයේ සිටින බවයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. අපේ රටේ තිබුණු ලොකුම ගැටලුවක් මේ කුණු ගැටලුව අපිට මතකයි මීට වසර ගානකට වසර කිහිපයකට කලින් අප්‍රේල් මාසයේ අවුරුදු දිනයක දිනේ නිවැරදිව මතකනම් නිවැරදි නම් කුණු කන්දකට යට වෙලා අපේ රටේ පිරිසක් ජීවිතක්ෂයටත් පත් වුණා. උන්ට උන් හිටි තැන් අහිමි වුණා. මේ හැම එකටම මේක යම් තාක් දුරකට ප්‍රායෝගික විසඳුමක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. විදුලි උත්පාදනය කරන්නට දැන් කසල මගින් පුළුවන්කම තියෙන නිසා අපි අරුණට අවධානය යොමු කරනවා. අරුණ පුවත්පත වාර්තා කරන්නේ ආරක්ෂක ලේකම්තුමන් කරන ප්‍රකාශයක්. ආණ්ඩුවට සහය දෙන හිමි නමක්
ත්‍රිකුණාමලේ කැලෑ කැපිල්ලක ආරක්ෂක ලේකම් හෙළි කරයි. ආණ්ඩුව සමග එකතු වී වැඩ කරන ත්‍රිකුණාමල පැත්තේ ස්වාමීන් වහන්සේ නමක් කැලෑ හෙළි කරමින් සිට බවට තොරතුරු ලැබී තිබේ. එබැවින් වහාමය නවත්වන ලෙස ආණ්ඩුකාරවරියට හා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි කියා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරද්දී දිනමින වාර්තා කරනවා ටයිල් මගඩියක් සම්බන්ධයෙන් මේ විමල් වීරවංශ ඇමතිතුමාට මාට්ටු වීමක් කියලා තමයි වාර්තා කරන්නේ. ටයිල් මගඩියක් ඇමති විමල්ට මාට්ටු වෙයි. මොකක්ද මේ මාට්ටු වෙලා තියෙන්නේ, කොහොමද මාට්ටු වෙලා තියෙන්නේ කියලා අපි විමසා බලමු. දිනමින පුවත්පතේ 6 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කරනවා. ටයිල් ආනයනයේ අත්හිටුවීමට රජය කටයුතු කරලා තිබෙන අවස්ථාවේ දේශීය ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ලේඛන සකස් කර මෙරටට ගෙන්වා ඇති ටයිල් තොගය රේගු භාරයට ගන්නයි කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා රේගුවට උපදෙස් දී තිබේ. ලංකාවේ ටයිල් හදන්න ගේන්න අවශ්‍ය දේශීය අමුද්‍රව්‍ය ගේන්න අවසරය තියෙනවා. හැබැයි ඒ අමුද්‍රව්‍ය ගේන මුවාවෙන් කෙලින්ම ටයිල්ම ගෙනලා මොකටද මේ අමුද්‍රව්‍ය ගෙනලා හදා ඉන්න වෙලාවේ ටයිල්ම ගෙනලා ලංකාවේ හැදුවා වගේ එළියට දාන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි ඇමතිතුමාට වැඩේ මාට්ටු වෙලා ඇමතිතුමා කියලා තියෙනවා මේවා රේගුවේම රඳවා ගන්න, නිදහස් කරන්න එපා කියලා. අපි දිනමිනට අවධානය යොමු කරනවා බඩෝවිට අසංකගේ කුඩු ඇද්දායෙක් පිළියන්දලදී කොටු වෙයි. වටිනාකම කෝටි 3කට ආසන්නයි නගර සභා රියදුරා පැනයයි කියා දිනමින තොරතුරු වාර්තා කරන්නේ. අපි මව්බිමට අවධානය දැන් විවිධ වෙළඳ භාණ්ඩ වෙළඳ නාම පිළිබඳව සමාජයේ පවතිනවා මේ ලබා දෙන වෙළඳ දැන්වීම හැම එකමත් එක්ක. හැබැයි මේ පුවත්පත් වාර්තාව නම් එතරම් සුබදායි නෑ. ඔබ ජම්බෝ පීනට් කණ්ඩ කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් කල් පැනපු ජම්බෝ පීනට් පැකට් 1,18,000ක් දින වෙනස් කර විකුණන්න හදලා මේ මව්බිම වාර්තාව ජම්බෝ පීනට් සම්බන්ධයෙන් කල්පැනපු ජම්බෝ පීනට් වෙළඳ පොළට නිකුත් කරන්න විකුණන්න හදා තිබෙන බව තමයි වාර්තා කරන්නේ. සබරගමුවේ ජ්‍යෙෂ්ඨ තක්ෂේරු නිලධාරිනියක පගා ගනිද්දී මාට්ටු මේත් මව්බිමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර දිවයින වාර්තා කරනවා කළුගඟේ මැණික් නිදිය හැරීම නවත්වයි. රුපියල් මිලියන 135කට බලපත්‍රය ලබා දුන් කැලණිගඟේ හැරණියාවක මැණික් නිදියේ මැණික් පතල් කැනීම වහාම නවත්වා එම මැණික් පතල් සිදු කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය ගැන පරීක්ෂණයක් සිදු කිරීමට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළ අතර විශේෂ භාර රාජ්‍ය ඇමතිවරයාට ඒ ගැන දැනුම් දීමට කළුගඟේ මැණික් නිදිය හැරීම නැවැත්වීමට තමයි කටයුතු සූදානම් කර තිබෙන්නේ. රුපියල් මිලියන 135කට බලපත්‍රය ලබා දුන් කළුගඟේ හැරණියාවක මැණික් නිදිය තමයි මේ මැණික් පතල හැරීමේ කටයුතු කරලා තියෙන්නේ. හැබැයි මේ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළ අතර විශේෂ භාර රාජ්‍ය ඇමතිවරයාට ඒ ගැන දැනුම් දීමට තීරණය කර තිබෙනවා. කළුගඟ මැණික් නිදියක් තියෙනවා. හැබැයි ඒකට අවසරත් දීලා දැන් ඒක නවත්තා දමා තිබෙන කොහොමදත් පරිසර හිතකාමී ක්‍රියාවලියක් අනුව මේක ඉදිරියට වේවි. පරිසරයට හානි වෙනවා නම් ඒක නවතා දෙමිය යුතුමයි. අපි යන්නේ දිවයිනටම අවධානය යොමු කරනවා. දැන් අමාත්‍යාංශ කීපයක විශේෂපත වෙනස් වෙච්ච බව ආරක්ෂක හා ඉඩම් අමාත්‍යාංශවල විශේෂපත වෙනස් වෙයි. ආරක්ෂක හා ඉඩම් අමාත්‍යාංශවල ආයතන හා විශේෂපතයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන තොරතුරු කීපයක් මද පුවත්පත් වාර්තා කර තිබුණා. මේ ඒ පිළිබඳවයි අපි දවසේ පත්තරත් එක්ක අවධානය යොමු කරන්නේ. 2022 අපි අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පුවත්පත්වල තොරතුරු විමසා බලන්න කලින් වෙලාව දැනගනිමු. එක සබැඳියාව. හොඳයි අපි අවධානයම කරන අරුණ පුවත්පතට දැන් 2022 සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න අයට මේ පුවත වැදගත් වේවි. 2022 සාමාන්‍ය පෙළ දෙසැම්බර් ලියන්න ඉන්නවා නම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක අගෝස්තුවරට එන බව තමයි අරුණ වාර්තා කරන්නේ. 2022 උසස් පෙළ ලියන වසරේදීම සරසවි වසන් වරම් සාපෙළ අගෝස්තුවට ඇවිල්ලා තියෙනවා. ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. විභාග ප්‍රතිඵල දෙසැම්බර් මාස නිකුත් කර ඊළඟ වසරේ ජනවාරි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීම මෙහි අරමුණ වෙයි. මෙම නව යෝජනාව පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බව අප කළ විමසීමකදී අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසිය. දැන් කැබිනට් අනුමැතිය ලැබුණායින් පස්සේ මේක ක්‍රියාත්මක වේවි. ඒ අතර අරුණ පුවත්පත වාර්තා කරනවා මතට ලොල් දරුවන් මුදා ගන්න ගුරුවරුන්ට පාඩම්
මද්‍රව්‍යයට පුරුදු වී සිටින දරුවන් ඉන් මුදා ගැනීමට ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන බව මහජන ආරක්ෂක ඇමති රියාද් මිරාල් සරත් වීරසේකර මහතා පැවසිය කියලා අරුණ පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. අද පුවත්පතට අපි අවධානය යොමු කරන මේ වර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා ඒ ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙච්ච දරුවන්ට අලුත් පාසල් වලට යන්න තියෙන කඩයිම් ලකුණු නිකුත් කිරීමත් එක්කම සමාජයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මත වුණා. ලකුණු ඉහළම ලකුණු ගත්ත දරුවන්ට පවා ලංකාවේ ප්‍රමුඛ පෙළේයයි තියෙන පාසල්වලට යන්න වරම අහිමි වුණා. ශිෂ්‍යත්ව සමත් සිසුන්ට සාධාරණය ඉල්ලයි අධ්‍යාපන ලේකම් සමග පැවති සාකච්ඡා සාර්ථකයි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා ලංකා ගුරු සේවා සංගමයයි මේ චෝදනාව කරන්නේ. මේ වෙද්දී ලකුණු 190 191 92 ගත්ත දරුවන්ට එවැගේම 186 87 අසර මේ මෙවැනි සීමාවල ගත්ත දරුවන්ට Taman බලාපොරොත්තු වෙච්ච පාසල් වලට යන්නට හැකියාව ලැබුණේ නැහැ. ඒ දේත් එක්ක මෙවැනි උසස් ප්‍රතිඵල ලබා ගන්න දරුවන්ට Taman බලාපොරොත්තුවක් තියන් ඉන්න විශේෂයෙන්ම ගමක පාසලකට ගිහිල්ලා අඩු ලකුණු ප්‍රමාණයක් නෙමෙයි වැඩි ලකුණු ප්‍රමාණයක් අරගන්නේ. ඒ දරුවා නගරයේ තියෙන පාසලකට යන්න බලාපොරොත්තු වෙන. හැබැයි කඩයිම් ලකුණු ප්‍රමාණයත් එක්ක ඒ බලාපොරොත්තු සුන් වෙනවා නම් ඒක ශිෂ්‍යත්ව විභාගය ගැන යලි විමසා බලන්නට සිදු වෙනවා. පාසල් පරිශ්‍රයෙන් පරිබාහිරව දරුවන් කිසිම දෙයකට සම්බන්ධ කරගන්න බෑ. පාසල් පරිශ්‍රයෙන් බැහැරව ළමයින් යොදා සිදු කරන වැඩසටහන් වලට තහනමක් පනවා තිබෙන බවයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අද පුවත්පතම වාර්තා කරනවා කොවිඩ් ආසාදිතව සිටි බද්දේගම පාසලක විදුහල්පතිවරයෙකු නිවසින් පලා ගිහින් ආදර්ශමත් විදුහල්පතිවරයෙක් කියලා තමයි අපට කියන්න තියෙන්නේ. දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරන අතර බොහොම ඉක්මනින් සාපෙළ ලියන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔන්න තාම ඩෙන්ටිටි කාඩ් එක ලැබිලා නැත්නම් මේ පුවත ඔබට වැදගත් වේවි. සාපෙළ සිසුන්ට හැඳුනුම්පත නොලැබුණා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අහන්න කියන පණිවිඩය දිවයින ලබා දෙනවා. ඔලෙවල් ලියන්න ඔබට ඩෙන්ටිටි කාඩ් එක අත්‍යවශ්‍යයි. ඩෙන්ටිටි කාඩ් එක තාම ලැබුණ නැත්නම් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ පිළිබඳව විමසීම කරන්න පුළුවන්කම තියෙනවා. අපි යනවා ලංකාදීපේ කාටුන් බලන්න. මේ පංකජ රුවින්දගේ සරදම් කාටුනය ටයිල් එනවා විමල් ඇමතිතුමා දන්නේවත් නැතිලු. අපි ඔබට මේ පුවත කිව්වා කලින් ටයිල් ගෙනල්ලා තියෙනවා. ටයිල් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන විදිහට මේට අදාළ කාටුන් එක සරදමද ටයිල් එනවා කියලා විමල් ඇමතිතුමා දන්නේවත් නැතිලු. එතුමා විදේශ කුමන්ත්‍රණ ගැනනේ විමසිල්ලෙන් ඉන්නේ. ඒ හින්දා ওই දේවල් ගැන එච්චරම දැනුවත් භාවයක් නැතුව ඇති කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. අපි ලංකාදීප පංකජගේ සරදම තියෙන්නේ. අපි මව්බිමට යනවා මේ මර්සිපාල කාටුනේ. WHO ප්‍රමුඛතාව මැති ඇමතිලා නෙවෙලු. WHO කියන්නේ World Health Organization ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය තියෙන්නේ මැති ඇමතිවරුන්ට මේ එන්නත විදින එක නෙවෙයි. ඒ WHO කියන්නේ ලංකාවේ එහෙම නැහැ. එහෙම තමයි මර්සිපාල කියන්නේ. අපි දිනමිනට අවධානය යොමු කරන කාටුන් වලට මේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනය දිනමින පුවත්පතේ කාටුන් බඩු මිල අඩු කලයින් සතොසත් ගොඩ ජනතාවත් ගොඩ. ඒ විතරක්ද ඇමතිතුමත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් මේ දවස්වල ගොඩ ගිහිල්ලා තිනවා බඩු අඩු කිරීමත් එක්ක. අපි අරුණ පත්තරේ හුරේරා කාටුනයට අවධානය යොමු කරනවා. චන්ද්‍රිකා මැතිනිය කාලයකට පස්සේ හුරේරත් එක්ක ඉන්නවා කාටුන් එකේ. රට වෙනස් කරන්න අධ්‍යාපන ක්‍රමේ උඩු යටිකුරු කරන්න ඕනෑ කියලා හිටපු ජනාධිපතිනිය කිව්වහම හුරේරා අහනවා වෙලාවට වැඩ නොකරන නායකයෝ උඩු යටිකුරු කරන්න ඕන නැද්ද මැඩම් කියලා. වෙලාවට වැඩ නොකරපු නායකයෝ නායිකාව කවුද කියන්න රටේ ජනතාවට මතකයි. අපි හෙට හරි වෙලාවටම දවසේ පත්තරත් එක්ක ඔබ හමු වෙනවා. ඊළඟ සාකච්ඡාව සමගින් ඔබට එක්වන්නට ආරාධනා කරනවා. ඔබට ආයුබෝවන් සුබ දවසක්.